සුදුදැසනක් සෑම කෙනෙක්ම නැවත වාරයක් දේව වචනය ඔබගේ නිවස තුළට ගෙනෙනු ලබනවා. කැමැති දේව වචනයට ප්‍රථමව මේ නිවේදන කීපයක් ඔබ සමග ඔබට කියන්න. හැම අඟහරුවාදා උදෑසන 9:30ට අපි Zoom app එක මාර්ගයෙන් අපි යාඥා මෙහෙයක් පවත්වන හැම අඟහරුවාදා උදෑසන 9:30ට හැම බදාදා පස්වරු 7ට Zoom එක හරහා අපි බයිබල් අධ්‍යයනය සහ සුවයට යාඥා කිරීම අපි සුවය නිදහස් කිරීමේ මෙහෙය හැම බදාදාම අපි පවත්වනවා. හැම සිකුරාදාම උදෑසන 9ට Viber එක හරහා අපි යාඥා කරනු ලබනවා. ඒ වගේම මේක සබත් පාසලට අපි ඉරිදා හැන්දෑවේ 5:30ට අපි Zoom එක හරහා සබත් පාසලේ දරුවන්ට අපි මෙහෙය අපි පවත්වන කරුණාකර දෙමව්පියන් ඔබගේ දරුවන්ව ඉරිදා හැන්දෑවේ 5:30ට සූදානම් කරන්න. හලෙලූයා ස්වාමීනි අපි එක ගීයකින් අපි දෙවියන් වහන්සේට අපි নমස්කාර කරමු. කෙටි ඔබ හැම කෙනෙක්ම දන්නා වූ ගීතිකාවක්. හලෙලූයා. මහිම වේ තේජස වේ Deus සමිඳුනි ඔබ නවතිනි මා ජීවිතේ ඔබේ දයාව ඔබ නවතිනයි මා ජීවවන්නේ මහිම වේ තේජස වේ Deus සමිඳුනි ඔබ නවතිනි මා ජීවිතේ ඔබේ දයාව ඔබ නවතිනයි මා ජීවවන්නේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැතේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැතේ මහිම වේ තේජස වේ Deus සමිඳුනි ඔබ නවතිනි මා ජීවිතේ ඔබේ දයාව ඔබ නවතිනයි මා ජීවවන්නේ ඔබ නවතිනයි මා ජීවවන්නේ ඔබ නවතිනයි මා ජීවවන්නේ. හලෙලූයා. Shalom. Kurasirando kuruyasirando Shiraseko kuriyaya. Hallelujah. Hallelujah. Shuramaereskuya. Hallelujah.
ස්වාමිනේ හලෙලූයා මේ වචනය අපි ආරම්භ කරන්න ඉස්සලා දෙවියන් වහන්සේ ඔබ දෙන්නා වූ දසෙන් කොටස වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මම ඔබට නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් බලයෙන් මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදය අනුව අහසේ කවුළු විවර කර ස්වාමිනේ ඔබ වහන්සේ වගුරන්න ඔබගේ ආර්ථිකයට ඔබ ආශිර්වාද කරන්න පියාණෙනි හලෙලූයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් අද දවසේදී මා කැමති කතා කරන්න දුෂ්කර කාලවල ජීවත් වීමට ඔබට බලවත් යතුරක් අපි දුෂ්කර කාලයක් තුලින් අපි යනවා නේද අපි සතුරෙක් අපව වටලවා සිටිනවා අද දවසේදී දෙක රාජාවලිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ දෙක රාජාවලිය 6 15 වෙනි පදයේ දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල සමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු ස්වාමිනේ අපි මක් කරමුදයි ඔහුට කීයා. ඔව් ස්වාමිනේ අපි මොනවා කරන්නද? මේක මම හිතන්නේ අද ලෝකේ සෑම කෙනෙක් වහන ප්‍රශ්නයක් අපි මොනවා කරන්නද දන්නේ නැහැ. අද මෙතන අපි දකිනවා ඒ නුවර වටා නමුත් අද දවසේ ලෝකයේ වටා සතුරෙක් වට කරගෙන ඉන්නවා. අපි අහනවා අපි මක් කරන්නද දන්නේ නැහැ. මොනවා කරන්නද දන්නේ නැහැ. කොහොමද මා රැකියාව කරන්නේ? කොහොමද මගේ ණයබර ගෙවන්නේ? කොහොමද මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ? කොහොමද මගේ ළමයින්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්නේ? කොහොමද මා සේවය කරන්නේ? කුමක්ද අපි කරන්නේ දැන්? මේ සේවකයාගේ බලාපොරොත්තුව බිඳ වැටිලා උදේ නැගිටලා එළියට යනකොට මේ දේ දකින්නේ අපි වාතාවරණය වාගේ අපි උදේ නැගිටලා එළියට ගියාම නේද ඇහෙන්නේ අපිට ඇහෙන්නේ එකක් අපි දකින්නේ තව දෙයක්. ඔව් ස්වාමිනේ අපි මක් කරමුදයි ඔහුට කීයේ. එවිට එලිෂා කිව්වලු බය නොවන්න. මට නිකන් හිතෙනවා මේ සේවකයාගේ හිත ඇතුලේ දැන් වැඩ කරන දේ මට හිතෙනවා නැවිල පේනවා ඔව් කියන හිත ඇතුලේ බය වෙන්න එපා. ඔබට ලේසි කියන්න බය වෙන්න එපා. ඔබ දේවදාසෙක්. ඔබ තුල බය නැහැ. මම නිකන් සාමාන්‍ය සේවකෙක්. ඔබ කියනවා බය වෙන්න එපා. මම කියන්නම් ඇත්ත දේ තමයි මම බයෙන් ඉන්නේ. මගේ ජීවිතය ගැන බයෙන් ඉන්නේ. මම මැරෙන්න යන්නේ දැන්. විශාල සතුරු බල හමුදාවක් මාව වට කරගෙන අපිව වට කරගෙන ඉන්නේ. අපිට කොහෙත්ම බලයක් නැහැ. අපි දෙන්න විතරයි ඉන්නේ. මෙතන දහස් ගාණක් සෙනඟක් සතුරන් අප වටා සිටිනවා. බය වෙන්න එපා ගහනේ. මම එක දෙයක් කියන්න. බය එහෙම කිව්වට නම් මගේ බය නම් යන්නේ නැහැ. මගේ බය නම් ගිහිලා නැහැ. සමහර වෙලාවදී ඔබගේ ජීවිතයේ ඒ වගේ අත්දැකීම් තුල යනවාද සමහර විට නේද කවුරු හරි ඔබට කෝල් කරලා කියන බය වෙන්න එපා බ්‍රදර්. බය වෙන්න එපා සිස්ටර්. දෙවියන් වහන්සේ ඔබ සමගයි. නමුත් ඔබ ඒක අහලා ෆෝන් එක බිමට දැම්මම ඔබ බය ගිහිල්ලා නැහැ. එලිෂා කියනවා බය නොවන්න හේතුවක් තියෙනවා. මක් නිසාද? ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝයයි කීවේ. ඔවුන් දකින්නවා සේවකයන් නොදකින්න දෙයක්. ඔවුන් සමග සිටින්නට වඩා අප සමග සිටින්නෝ බොහෝයි කීවේ. දැන් මේ දේවදාසට තවත් ප්‍රශ්නයක්. ස්වාමීනි ඔබ මොනවද මේ කියන්නේ? 1යි 2යි අපි දෙන්න විතරයි ඉන්නේ. අතන ඉන්නව ගණන් කරන්න බැරි සතුරු හමුදාවක්. කොහොමද අපිත් එක්ක වැඩි සංඛ්‍යාවක් ඉන්නේ? එවිට එලිෂා යාඥා කොට ස්වාමීන් වහන්සේ දකින්න පිණිස මොගේ ඇස් පැහැදුව මනවයි කීවේ. ඔබට ඇස් කුට්ටන් දෙකක් තියෙනවා. සාමාන්‍ය ඇස් දෙකෙන් ඔබට සාමාන්‍ය දේ පේන්නේ. නමුත් ඔබට ආත්මික ඇස් තිබෙනවා. ආත්මික ඇස් වලින් දකින්නේ දෙවියන් වහන්සේ දකින ආකාරයට. එලිෂා යාඥා කරලා කිව්ව ස්වාමීන් වහන්සේ දකින්න පිණිස මොගේ ඇස් පැහැදුව මනවයි කියන්නේ මේ ඔහුගේ ඇස් දුර්වල
සාමාන්‍ය ඇස් දෙක ගැන නෙමෙයි ਉਹ කතා කරන්නේ. සාමාන්‍ය ඇස් දෙකේ දැක්ක විදියටම දකිනවා. ඔබගේ ආත්මික ඇස් ඇරුණා අර යාඥාවෙන් පසුව එවිට දැක්ක පුදුමාකාර දර්ශනයක්. ඒ දර්ශනය දැක්කම බය ගියා, බලාපොරොත්තු ආවා, ශක්තිය ආවා, ආත්මික යෝධයෙක් බවට පරිවර්තනය වුණා. මම හිතන හැටියට එවිට එලිෂා වටේට ගිනියස් වයන්ගෙන් ගිනි රතවලින් කන්ද පිරී තිබෙන බව දුටුවේ. දැන් සේවකයන්ට තේරුණා ඒකයි කිව්වේ බය වෙන්න එපා කියලා. නිකන් මේ හිස් වචනයක් නෙමෙයි කිව්වේ. ඔහු කිව්වේ දැකපු දෙයක්. ආත්මයෙන් දැකපු දෙය මුඛයෙන් ප්‍රකාශ කරන විට බලය නිදහස් වෙනවා, ආලේපය නිදහස් වෙනවා, ජයග්‍රහණය නිදහස් වෙනවා. ආත්මික ඇස් වලින් දකින දේ අරගෙන යාඥා කරනකොට හලෙලුයා මැරිච්ච දේට පණ ජීවනය නිදහස් වෙන්න පටන් ගන්නවා. වියලියට සැකිලි ජීවනයට පමුණුවනවා. හලෙලුයා ස්වාමිනේ. ඉතින් අපි දකිනවා සේවකයා දුටුවා අප වටා තිබෙන දේව අභිමුඛය. අප වටා තිබෙන දෙවියන් වහන්සේගේ හමුදාව පුදුමාකාර ලෙස බලවත්. අප වටා සැරිසරන, අප වටා හිර කරන, අප වටා තෙරපවන බාහිර සතුරාට වඩා බලවේගයක්. හලෙලුයා ආත්මික ඇස් වලින් දකින්න පටන් ගත්තා. ආත්මික ඇස් අරුණම මම විශ්වාස කරනෝගේ බිය අතුරුදහන් වුණා. බාහිර දේ බලපාන්නේ නැහැ. මොකද ආත්මික ඇස් වලින් අධ්‍යාත්මික විසඳුම දකින්න පටන් ගත්තා. ආගන්න ඔබගේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දකින්නේ සැපයුමයි, අවශ්‍යතාවය නොවේ. ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දකින්නේ ජයග්‍රහණයයි, ඔබේ පරාජය නොවේ. ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දකින්නේ විසඳුමයි, ගැටලුව නොවේ. ඕ හලෙලුයා. අද මම ඔබට බලවත් යතුරක් ඔබට දෙනවා. යතුරක් දෙනවා. දොරක් අරින්න. හලෙලුයා. ඔබගේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දකින්නේ සතුරාගේ විශාලත්වය නෙවෙයි, දෙවිදුන්ගේ විශාලත්වයයි ඔබ දකින්න යන්නේ. දැන් අපි දකිනවා මෙයාකාර යාඥාවක්, සමාන යාඥාවක් පාවුල්තුමා එපිස සභාවේ යාඥා කරනවා. ඕ හලෙලුයා. ඕ හලෙලුයා. මේක එලිෂාට විතරක් නෙමෙයි අදාළ. මේක ඔබ කිතුණුවන් ඔබට මේක අදාළයි. පාවුල්තුමාගේ යාඥාව. කී දෙනෙක් දන්නවද දෙවියන් වහන්සේ කිව්වා මගේ කැමැත්ත ලෙස ඉල්ලන ඕනෑම යාඥාවක් මම ඔබට උත්තර දෙනවා. මේ බයිබලයේ සඳහන් කර තිබෙන යාඥාව දේව කැමැත්තේ යාඥාව. ඒවට උත්තර අනිවාර්යෙන් ලැබෙනවා යේසුස්ගේ නාමයෙන්. හලෙලුයා. හොඳයි. එපිස 1:16 එපිස 1:16 මාත් එක්ක කියවන්න බයිබලේ. නුඹලා ගැන නොකඩවම ස්තුති කරමු. මෙසේ කරන්නේ මහිමි පියාණන් වහන්සේ වන අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රඥාව එළිදරව් කිරීමට ආත්මයක් නුඹලාට දෙන ලෙස පළවෙනි ඕකියෝ ප්‍රඥාව එළිදරව් ආත්මයක් දෙන්න ස්වාමීනි. ඔබ ගැඹුරෙන් හඳුනා ගන්නා පිණිස නිකන් බාහිරව නෙවෙයි, නමුත් ගැඹුරෙන් ප්‍රේමෙන් හඳුනා ගන්නා පිණිස ප්‍රඥාව එළිදරව් ආත්මයක් දෙන්න. දෙක යාඥා කරන්න කියනවා. උන්වහන්සේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියා. ශුද්ධවන්තයන් තුළ උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කිමෙක්ද කියා. අදාන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියා. නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත්ය. දැන් පාවුල්තුමා කැඳවීමට යාඥා කරන්නේ, උරුමය ලැබෙන්න කියලා යාඥා කරන්නේ, නැවත නැගිටීමේ බලය දෙන්න කියලා යාඥා කරන්නේ. මේ තුනම දීලා ඉවරයි. පාවුල් යාඥා කරනවා අපිට දුන්න දෙය දකිනා පිණිස. දුන්න දෙය දීලා ඉවරයි. දකිනා පිණිස අපිට දී තිබෙන මහත් කැඳවීම
දකින්න පිණිස අපේ දී තිබෙන තැන්පත් කර තිබෙන උරුමය දකින්න පිණිස යේසුස් වහන්සේ මළුන්ගේ නැගිට්ටව ශුද්ධාත්ම බලය අපි තුල වැඩවසන අත්දකින්න පිණිස අපේ සිත් නැමැති ඇස් පැහැදුව මැනව. ඔක්කොම කියන්නේ මගේ සිත් නැමැති ඇස් පැහැදුව මැනව. ඔබ දී තිබෙන හැම ආශිර්වාදයක්ම දැනගන්න දැක ගන්න පිණිස යේසුස්ගේ නාමයෙන් බලයෙන්. හොඳයි දැන් මම උදාහරණ කීපයක් ඔබ සමග බෙදා ගන්නට යනවා. පළමුවෙන් ආබ්‍රහම්ගේ ජීවිතය. ඔබ දන්නවද ආබ්‍රහම්ගේ ආත්මික ඇස් ඇරුණා එක මොහොතකදී යොහාන් 8:56 යොහාන් 8:56 දුඹලාගේ පිය වූ ආබ්‍රහම් යේසුස් වහන්සේ කතා කරන්නේ මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේ. යේසුස්ගේ දවස දකින්ට ආබ්‍රහම් ප්‍රීතියෙන් සිටියේ, පිපාසයෙන් සිටියේ, බඩගින්නෙන් සිටියේ. ඔහු දැක. ඔහු දැක. හලෙලූයා. ඔහු දැක. සන්තෝෂ වී සිටියාලු. අවුරුදු 10 ගණනකට කලින් ආබ්‍රහම්ගේ ආත්මික ඇස් විවරුණාලු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දකින්න. අවුරුදු 10 ගණනකට ප්‍රථම ආත්මික ඇස් ඇරීම තුලින් අපි දකිනවා යේසුස් වහන්සේගේ ගැලවීම, උත්ථාන වීම, පාපයන් ජීවිතේ පුද කිරීම, පව්කමාව, සුවය, ජයග්‍රහණය, මරණය පරාජය කිරීම ඔක්කොම තුතුවා උන්වහන්සේගේ දවස. හලෙලූයා. ඔහු තුතුවා කොහොමද දැක්කේ? ආත්මික ඇස් විවරුණාම මෙන්න අහගන්න. ඔහුගේ සිත ප්‍රීතියෙන් පිරී ගියා. සන්තෝෂයෙන් පිරී ගියා. දෙහිත වැදගත් දෙයක් අපි දකිනවා. උන්වහන්සේ පෙන්වුම් කළා. අවුරුදු ගණනාවක් උන්ගේ දරුවෙක් හිටියේ නෑ. නමුත් දෙවියන් වහන්සේ ආධ්‍යාත්මික දරුවෙක් දුන්නෝගේ නම ඊසාක්. ඊසාක් කියන්නේ සිනාව. ඊසාක් ගෙදරට ආවම මුළු ගෙදර ප්‍රීතියෙන් පිරුණා, සතුටින් පිරුණා, සිනාව ආවා. ආමෙන්. නමුත් එක දවසක් දෙවියන් වහන්සේ කිව්වා නුඹේ ප්‍රීතිය, නුඹේ සිනාව ගැන දේ ඊසාක් මට පුද කරන්න. බයිබලේ කියන අපරම් වචන දෙක එක වචන කිව්වේ නෑ. ගියා. ඔකෝ මම යන්නේ නමස්කාර කරන්න. ඔහු ගියා. ඊසාක්ව පුද කරන්න. ආබ්‍රහම්ගේ ප්‍රීතිය රැඳී තිබුණේ පොළවේ තියෙන දේවල් මත නොවේ. ආබ්‍රහම්ගේ ප්‍රීතිය රැඳී තිබුණේ ඔහු ඉතා පොහොසත් මිනිසෙක්. ඔහුගේ සම්පත් මත නොවේ. ආබ්‍රහම්ගේ ප්‍රීතිය ලැබුණේ ඊසාක් තුලින් පමණක්වත් නොවේ. ආබ්‍රහම්ගේ ප්‍රීතිය උල්පත තව උල්පතක්. ඔහුගේ ආත්මික ඇස් ඇරී තිබුණා. ඔහු යේසුස්ගේ දවස යේසුස් වදුටුවා. ඒ දවසේ ගැලවීම ජයග්‍රහණය යේසුස්. ඔහුගේ ප්‍රීතිය තිබුණේ පොළවේ තිබෙන తాවකාලික දේවල් මත නොවේ. මේ දවස්වලදී අපි දකින්න බොහෝ අය ලෝකේ බොහෝ ස්ථානවල මට ඇහෙනවා මානසික ආතතියට වැටෙනවා, කලකිරීමටපත් වෙනවා, දිවි නසා ගැනීම සිදු වෙනවා. ඇයි? බලාපොරොත්තුවක් නැහැ ජීවත් වෙන්න. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට යතුරක් දෙනවා. දෙවියන් වහන්සේ කියනවා ඔබ වටා පිට තිබෙන දේවල් අනුව නෙවෙයි ඔබගේ ප්‍රීතිය. ඔබට ලැබෙන්නේ ඔබේ ආත්මික ඇස් ඇරෙනකොට. හලෙලූයා. ඔබ තවත් දවසක් දකි. හලෙලූයා. ඔබ තව දවසක් දකි. ඔබ දකින්නේ අද දවස නෙවෙයි, හෙට දවස නෙවෙයි. ඔබ උන්වහන්සේගේ ජයග්‍රාහික දවස දකිනවා. පොළොව ගණාන්ධකාරයෙන් පිරී තිබෙනවා. ගණාන්ධකාරයෙන් පිරී තිබෙනවා. උතුමාසි කියනවා අවදිව බැබලෙන්න මොකද තේජසෙන් ඔබ වෙත උදා විය. වෙනතකින් කියනවා අපි ආත්මික ඇස් වලින් අපි ගණාන්ධකාරයේ දවස නොවේ. අපි දකින්නේ අපි ආත්මික ඇස් වලින් තේජසේ දවස අපි දකිනවා. එවිට අපේ හදවත ප්‍රීතියෙන් පිරෙන්න පටන් ගන්න. ඔබ දකින්නවද ආබ්‍රහම්ගේ ප්‍රීතිය සතුට රැඳී තිබුණේ
ඔහුට සිනාව ගෙනාවු කෙනා තුලින් නෙවෙයි. හalleluya. ආත්මික ඇස් ඇරීම තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස ඒ දවස දැකීම තුලින් හalleluya. ඉතින් බලන්න ආත්මික ඇස් ඇරෙනකොට හalleluya දේව ප්‍රීතිය අපේ ශක්තිය වෙන්ට යනවා. දෙක අපි මෝසස්ගේ ජීවිතය ගැන බලන විට අපි දකිනවා මෝසස් මිස්ර දේශයෙන් සහ පාපයෙන් පවිත්‍ර වුණා. පාපේ දූෂණය වුණේ නැහැ, කිලුටුනේ නැහැ හදවත. පිරිසිදු ජීවිතයක් ගත කරන්නට පුළුවන් වුණා. ඇයි? මොකද රස? මොකද යතුරු? බයිබලයේ කියනෝගේ ආත්මික ඇස් ඇරී තිබුණා. හෙබ්‍රෙව් පුතට හරවමු 11 වෙනි පරිච්ඡේදයේ 24 හෙබ්‍රෙව් 11:24 මෝසෙස් වැඩුණායින් පසු පාරාවෝගේ දුවගේ පුත්‍රයෝ කියනු ලැබීම ඇදහිීමෙන් එපා කර විපාකයේ දෙස බැලූ බැවින් මිසරේ වස්තු වලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතක් යයි සිතා කලකට පාපේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම තෝරාගත්තේ. ඇදහිල්ලෙනෝ රජුගේ උදාසට බය නොවි මිසරේ අතර ගියේ මක් නිසාද? එන්න යතොර මක් නිසාද? කොහොම බලන්න බයිබලයේ දිහා අදෘශ්‍යමාන තනන් වහන්සේ දකින්නක් මේ. ඔව් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කරලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව ගැන. අදෘශ්‍යමාන තනන් වහන්සේ ඔය දැක්කා. කොහොමද දැක්කේ? ආත්මික ඇස් සිත් නැමැති ඇස් පැහැදෙන විට ඔබ දකින්ට යනවා. හalleluya. ජීවිතේ වෙනස් වෙන්න යනවා. අපි ඉක්මනින් බලමු. බොහෝ දේවල් මේකෙන් මට කතා කරන්න පුළුවන්. නමුත් වේලාව කෙටි හන්ද කාලය කෙටි හන්ද මම ඉක්මනින් මම යනවා. පළමුවෙන් ඔබේ ආත්මික ඇස් ඇරෙනකොට මෝසස්ගේ ආත්මික ඇස් ඇරිලා තිබුණේ. ඒක තමයි අදෘශ්‍යමාන තනන් වහන්සේ දකින්නක් මෙන්. කියන්නේ නොදකින්න දෙයක් දැක්කා. ඒ කියන්නේ සිත් නැමැති ඇස් පැහැදුනා. ආමෙන්. පළමුවෙනි දේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබගේ සැබෑ අනන්‍යතාවයට ඔබ පාතබනවා. ඔබට ආත්මික අනන්‍යතාවයක් තිබෙනවා. ආත්මික ඩෙන්ටිටියක් තියෙනවා ඔබට. හොඳයි. මෝසෙස් වැඩුණායින් පසු පාරාවෝගේ දුවගේ පුත්‍රයායි කියනු ලැබීම ඇදහිීමෙන් එපා කර. කවුද කුමාරයෙක් මඩ කුමාරයෙක් රජ කෙනෙක් කුමාරයෙක් කියලා මට කියන්න එපා. ඔව් කියනවා මට පාරාවෝගේ රජමාලිගාවේ ඔහුගේ පුතෙක්ගේ තානාන්තරය තත්ත්වය අනන්‍යතාවය මට දෙන්න එපා. මට එපා. මට අනන්‍යතාවය එපා. මිසර දේශයෙන් ලැබෙන අනන්‍යතාවය මට එපා. කොහොමද මෝසෙස් ඔබ ඒ වගේ ලොකු තනතුරක් ඔබ ප්‍රතික්ෂේප කරන්නේ? මට ඊට වඩා අලංකාර අනන්‍යතාවයක් තිබෙනවා. මා තුළ රාජකීය ලේ තිබෙනවා. මම රාජකීය වංශයක්. හalleluya. මම ආවේ රජුන්ගේ රජතුමාගේ වංශයෙන්. හalleluya. ස්තුති වේවා. ඔහු ඒ කියන්නේ මිසරෙන් රජ පාරාවෝගේ මාලිගාවෙන් පාරාවෝගේ දුවගේ පුත්‍රයා කියන අනන්‍යතාවය ප්‍රතික්ෂේප කරුවා. ඇයි? ඔහුගේ ආත්මික ඇස් ඇරී තිබුණා. ඔබ තවත් ආධ්‍යාත්මික අනන්‍යතාවයක් තිබුණා. ඔහු දෙවි රජුන්ගේ රජතුමාගේ දරුවා. ඔහු රජ කෙනෙක්. නමුත් රජුන්ගේ රජතුමාගේ රාජකීය ඒ පෙළපතේ. හalleluya. ස්තුති ස්වාමිනී. අද කොපමණ ගැටුම් තිබෙනවද? කොපමණ කිතුණු අද සමාජයේ කොච්චර කඹ ඇදීමේ තරඟ තියනවද? ඇයි නමට, තත්වයට, තනතුරට, මහිමයට කොච්චර මේ දේවල් නිසා ක්‍රිස්තියානි සභාව අද බෙදී තිබෙනවද? බෙදී තිබෙනවද? ඇයි ඒ
ඒ ලොකු ඇයි ඒ දේවල් පන්නන්නේ? කිතුනුව දන්නේ නැහැ ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය කුමක්ද කියලා. ඔවුන්ගේ ඇස් ආත්මික ඇස් ඇරෙනකොට ඔවුන් දැනගන්නකොට මම ක්‍රිස්තුස් වහන්සේ තුල මම මේ වගේ කෙනෙක්. එවිට ඔවුන් පන්නන්නේ තත්වයන් මට්ටම තත්වය තනතුරු තරංගය නෑ. ඇයි උන් දන්නවා තමාගේ සැබෑ අනන්‍යතාවය කුමක්ද කියලා. මගේ සැබෑ අනන්‍යතාවය පාස්ටර් නෙවෙයි. මගේ සැබෑ අනන්‍යතාවය දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්තයා මම. ඒ අනන්‍යතාවය කාටවත් ගන්න බෑ. හalleluya. මම නිදහස් යේසුස්ගේ නාමයෙන්. හalleluya. ස්තුති වේවා. හalleluya. ඔබගේ අනන්‍යතාවය වෙනස්. එවිට ඔබ දකින්න එවිට ඔබ සේවය කරන විදිය වෙනස් වෙනවා. ඔබ කියන්නේ හැම දෙයක්ම ඔබ ක්‍රිස්තියානි සභාව තුළ නිතරම එකමුතුකම ඇති කරන කෙනෙක් වෙනවා. මෙතන තරංගේ නැති වෙනවා. ඇයි අපි තත්ත්වය හොයන්නේ නැහැ. අපි තැනක් හොයන්නේ නැහැ. අපි මට්ටමක් හොයන්නේ නැහැ. අද කොපමණ අය එයාට පාස්ටර් කියන්නේ නැතිකොට තරහ වෙනවා. පාස්ටර් කියන්නේ නැත්නම් තරහයි. මොකද අපේ අනන්‍යතාවය ඒකයි වෙලා තියෙන්නේ. හalleluya. පළමු දෙවනි දේ තමයි ඔබ ආත්මික ඇස් ඇරෙනකොට ඔබ හරි තෝරා ගැනීම කරනවා. හරි තෝරා ගැනීම. ඔබ හරි දේ තෝරා ගන්න. මතක තියාගන්න බයිබලයේ කියලා තිබෙනවා මරණය ජීවනයත් ඔබ ඉදිරියේ තිබෙනවා තෝරා ගන්න. සාපය ආශිර්වාද ඔබ ඉදිරියේ තිබෙනවා. දෙවියන් වහන්සේ අපිට කියන තෝරා ගන්න. උන්වහන්සේ අපිට තෝරලා දෙන්නේ නැහැ. හොඳයි හිබ්‍රේ 11:25 දිහා බලන්න. කලකට පාපේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම තෝරාගත්තේ. වව්. මොන තෝරා ගැනීමද ඒ? කවුද ආස දෙවියන් වහන්සේ සෙනඟ සමග දුක් විඳින්න? කවුද ආස දුක් විඳීම තෝරා ගන්න? ඒ මොසස් තෝරාගත්ත තීරණය ගත්ත මම රාජමාලිගාවේ මම ඉන්නේ. මම ඊට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම මම ඒක තෝරාගත්තා. මොසස් කොහොමද ඔබට ඒ වගේ තෝරා ගැනීම කරන්න පුළුවන් උනේ? රාජමාලිගාවේ තිබෙන සැප සම්පත් ඔක්කොම අයින් කරලා දුක් විඳීම තෝරා ගන්න පුළුවන් උනේ කෙසේද? ආත්මික ඇස් ඇරෙනකොට මෙතන දෙයක් කියලා තියෙනවා. කලකට පාපේ සැප භුක්ති විඳීම. යක්ෂයාගේ රැවටිල්ලට අපි අහු වෙන්නේ නැහැ. පාපේ සැප తాවකාලිකයි. මොහොතට විතරයි. නින්දාව සදාකාලිකයි. ඒ පාපේ කිරීමෙන් ලැබෙන නින්දාව සදාකාලිකයි. නමුත් අපි දකිනවා පාපේ සැප తాවකාලිකයි. එවනද කීපු දේ කලකට පාපේ සැප. ඒ කියන්නේ අපි ආත්මික ඇස් ඇරෙනකොට පාපයට බෑ ඔබ රවට්ටන්න. පාපයට බැරි ඔබ රවට්ටන්න. හරිද? සතුරා පාපේ ඵලය ලැජ්ජාව පෙන්වන්නේ. පාපේ සැප නැත්තම් ඒකේ తాවකාලික ව්‍යාජ සතුට විතරයි පෙන්වන්නේ. මොසස් රවටුනේ නෑ. ඔබේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබ යහපත් දෙයක් හොඳ දෙයක් හොඳම දෙයක් අතරින් හොඳම දේ පවතෝරා ගන්නවා. ඔබ පාපයත් ඔබ ශුද්ධවන්තකම අතර ඔබ ශුද්ධවන්තකම තෝරා ගන්නවා. මොකද මොසස් කියන්නේ? මොසස් කියන්නේ මම මේ රාජමාලිගාවේ හිටියොත් මම පාපයට වැටෙනවා. පාපේ తాවකාලිකයි. ඒකේ සැප తాවකාලිකයි. නමුත් ඊට වඩා යහපත් හරි මාවතේ ගිහිල්ලා දෙවියන් වහන්සේ සතුටු කිරීම ඒක දුක් විඳීමක් තුලින් මම ගියත්. තුන ආත්මික ඇස් ඇරෙනකොට ඔබගේ වස්තු තියෙන තැන වෙනස් වෙනවා. ඔබේ වස්තු තියෙන තැන වෙනස් වෙනවා. හalleluya. හිබ්‍රේ 11:25 විපාකයේ දෙස බැලුම් බැවින් මිසරේ වස්තු වලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතක් යයි සිතා. සම්පත් දෙකක් තියෙනවා මෙතන. ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතක්. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම තමයි ක්‍රිස්තුස් වහන්සේ උදෙසා
ඔබ සේවය කරනකොට ඔබට ලැබෙන නින්දාව. ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීම තුලින් ඔබට ලැබෙන නින්දාව. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමෙන් දරුවෙක් වීමෙන් ඔබ ගෙවන මිලය. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඔබ කීකරු වීම පවිත්‍ර ජීවිතයක් ගත වීම තුලින් ඔබට ලැබෙන නින්දාව ලොකු සම්පතක්. මිසරේ වස්තු වලට වඩා. මේ වගේ තැනකට කොහොමද ආවේ? එක යතුරක්. ඔහුගේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දකිනවා ඔබගේ වස්තු තියෙන තැන වෙනස් වෙනවා. Oh hallelujah. මෝසෙස්ට ඔහුගේ වස්තුව තිබුණේ කොහෙද? ස්වාමිනේ ප්‍රතික්ෂේපය මුහුණ දුන්නත්, පාවාදී මුහුණ දුන්නත්, අතහැර යෑම මුහුණ දුන්නත් ඔබ උදෙසා ඔබ වෙනුවෙන් ඒ දුක් විඳීම මගේ වස්තුවයි. අර මිසර දේශේ ඒ තාවකාලික ව්‍යාජ වස්තුවට වඩා මේකයි මගේ වස්තුව ස්වාමීනි. ඔබ උදෙසා මම මිලයක් ගෙවා. ඔබ නිසා මම පීඩා වින්දත්, දුක වින්දත්, ප්‍රශ්න වින්දත්, අතහැරෑම ප්‍රතික්ෂේප වින්දත් ස්වාමීනි. ඒක මගේ වස්තුව. ඔබ ගෙවන ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ගෙවන මිලය ලොකු වස්තුවක් වුණා. මිසර දේශේ වස්තුන් වලට වඩා වගේම විපාකයේ දෙස බලමින් ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දෙවියන් වහන්සේගේ විපාකයේ දිහා බලන්න පටන් ගන්නවා. බොහෝ වෙලාවෙදී අපි අධෛර්යමත් වෙනවා. අපි කියනවා කිසි මිනිහෙක් මට කිසි විපාකයක් දෙන්නේ නැහැ. කිසි ධෛර්යයක් දෙන්නේ නැහැ. කිසි පිටට තට්ටුවක්වත් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ ආත්මික ඇස් ඇරෙනකොට මිනිස්යාගේ පිටට ලැබෙන තට්ටුව ඒ විපාකේ නෙවෙයි. මිනිස්යාගේ ස්තුතිය, මිනිස්යාගේ අගය කිරීම. එහා ඔබ දෙවිතුන් ඔබගේ විපාකය. මම ඔබ කෙරෙහි ප්‍රසන්නව සිටිමි. එන්නම ඇතුල් වෙන්න මගේ ප්‍රීතියට. විශ්වාසවන්ත දරුවා. හලෙලූයා. ඔබ උන්වහන්සේගේ විපාකය දෙස බලන්න පටන් ගන්න. ඒක මනුෂ්‍යයන් එක්ක තිත්ත වෙන්නේ. අමුසෙක අමනාප වෙන්නේ. ඒගොල්ලෝ ඔබ අගේ නොකරුවත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඔබ නොදැක්ක ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබගේ විපාකේ එන්නේ එතනින්. ඔබගේ ඇස් එතනින්දී කොහොමද එතනට ආවේ? ආත්මික ඇස් විවර වෙනකොට ඔබගේ වටිනාකම් වෙනස් වෙනවා. හලෙලූයා. වස්තු තියෙන තැන් වෙනස් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ඔබ පුරවැසියෙක්, ස්වර්ගීය පුරවැසියෙක්. හලෙලූයා. ඔබ ඉඳලා පල්ලෙහාට ජීවත් වෙනවා. ස්වර්ගීය පුරවැසියෙක් හැටියට. හලෙලූයා. ඔබේ ආත්මික ඇස ඇරෙනකොට 4 ඔබ පාරාවෝගේ බියෙන් නිදහස් වෙනවා. ඇදහිල්ලෙන් රජුගේ උදහසට බය නොවිද ඔබ දකින්න ඇදහිල්ලෙන් ආත්මික ඇස් ඇරෙනකොට ඔබ දකින්න ඔබගේ ඇදහිල්ල ගලා යනවා. ආත්මික ඇස් ඇරෙනකොට යම් පොරොන්දුකට ඔබ දකින්න ඇදහිල්ල කොට වෙනවා. මෝසෙස්ගේ රහස අදෘශ්‍යමාන දෙවිතුන් තුටුවා. ඇදිලි රජුගේ උදහසට බය නොවි. මිනිස්සු බියෙන් නිදහස් වුණා. සතුරාගේ බියෙන් නිදහස් වුණා. මේ ගැන වැඩි මම කියන්නේ මොකද මුල් කාරණාවේ කිව්වා ඔබට එලිෂාගේ සිතේ බිය ඉවත් වුණා. ඔහුගේ ආත්මික ඇස් ඇරි ඔහු දුටුවම මා සමග සිටින දෙවිඳුන් බලවත්. ලෝකේ ඉන්න සතුරාට වඩා වැඩි. මා තුල ඉන්නා වූ දෙවිඳුන් බලවත්. ලෝකේ ඉන්න සතුරාට වඩා වැඩි නිසා අපි ඡාය අරගෙන ඉවරයි කියලා කියනවා. ආත්මික ඇස් ඇරෙනකොට අපි දෙවියන් වහන්සේගේ බලය අපි දකිනවා විශාල ආකාරයෙන්. හලෙලූයා ස්වාමිනේ. මනුෂ්‍ය බිය නිදහස් වෙනවා. සපහ ආත්මික ඇස් ඇරෙනකොට ඔබේ ජීවිතේ ස්ථාවර භාවය ඇති වෙනවා. ඇදහිල්ලෙන් රජුගේ උදාසට බය නොවි මිසරේ අත්හැර ගියේ මාක්සල අදෘශ්‍යමාන තැනන් වහන්සේ දකින්නාක් මෙන් ඔව් ස්ථිරව සිටියේ. අන්තිමේ දක්වා ගමන් කරන්න ගලවනු ලබන්නේ. අපි පටන් ගැනීම හොඳ වෙන්න පුළුවන්. පටන් ගැනීම හොඳයි. පටන් ගැනීම නෙමෙයි වැදගත්.
ඔබ ඉවර වෙන ආකාරය වැදගත්. ඔබ අවසන් කරනවද මේ දිවීම? ස්වාමීනි කොහොමද මේ දිවීම කෙලවර කරන්නේ? කොහොමද ස්ථිරව ගමන් කරන්නේ? කොහොමද නොසෙල්වි ගමන් කරන්නේ? මම ඔබට අතුරක් දෙනවා. ඔබගේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබේ ජීවිතයේ ස්ථාවරභාවය ඇති වෙන්න පටන් ගන්නවා. මොකද දෙවියන් වහන්සේගේ පොරොන්දුව බලය ඔබ දකිනවා. බාහිර දේට වඩා ඒ පොරොන්දුවේ බලය ඔබ දකින්න පටන් ගන්නවා. හalleluya. අපි දකින බොහෝ දේවල් අපි දැක්ක මේ පදයෙන් බොහෝ දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන්. මේ පද 4 මෙනෙහි කරන්න. හalleluya. තව බොහෝ කාරණා කියන්න පුළුවන්. ඉතින් මොසස්ගේ රහස අදෘශ්‍යමාන තනන් වහන්සේ දකින්නාමයි. සිත් නැමැති ඇස් පැහැදිලි තිබුණා. හොඳයි. තව එකක් සිමියෝන් කියන මිනිහෙක් හිටියා. යේසුස් වහන්සේ ලදරු එක ආකාරයෙන් දේව මාලිගාවට දෙන්නේ ගේනවා. කැපවීමක් කරන්න. ඒ අවස්ථාවේදී සිමියෝන්ට ශුද්ධාත්ම වහන්සේ කතා කළා කියනවා සිමියෝන්ගේ ලොකුම ආසාව මරණ ඉස්සලා යේසුස්ව දකින්න. සිමියෝන් ඔබේ දවස ආවා, ඔබේ වෙලාව ආවා. යන්න දැම්මම දේව මාලිගාවට. හරිද? ශුද්ධාත්ම වහන්සේ විසින් ඔහු ගෙනියනු ලබන දේව මාලිගාවේදී ඔහු දකිනවා. ඔහුගේ සිතේ ලොකුම ආශාව ඔහු දකිනවා මරන්න ඉස්සලා. හalleluya. ලූක් 2:28 කියතින ලූක් 2:28 උන්වහන්සේ දෑතින් වඩාගෙන යේසුස් වහන්සේව දෑතින් වඩාගෙන ප්‍රශංසා කරමින් ස්වාමීන් වහන්සේ දැන් ඔබගේ වචනේ ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක. මක්නිසාද ගැලවීම මේ කුඩා ලදරුව දිහා බලලා කියනවා ගැලවීම මගේ ඇස් වලින් දුටිනේ. සිමියෝන්ගේ ආත්මික ඇස් විවර වුණා. මේ ලදරු යේසුස් දිහා බලලා ආත්මික ඇස් විවර වුණා ගැලවීමට, කුරුසේ යාගයට, කුරුසේ ජයග්‍රහණයට, පව් කමාවට, සතුරාගේ පරාජයට, බලුන්ගේ නැගිටීමට, කුරුසේ ජය, කුරුසේ නිදහසට. ඕකේ මගේ ඇස් වලින් මම ගැලවීම. මේ ගැලවීම කියන්නේ පව් වලින් ගැලවීම පමණක් නෙවෙයි. ගැලවීම කියන්නේ ලොකු පැකේජ් එකක්. ගැලවීම කියන්නේ හානියෙන් රැකවරණය, සුවය, ජයග්‍රහණය, මිදීම ලොකු පැකේජ් එකක්. ගැලවීම කියන්නේ අපි හිතන්නේ ගැලවීම ලැබුවද? ඒක කියන්නේ පව් සමාව ලැබුවද? නෑ, ඒක සීමා කරන්න එපා. ගැලවීම පව් කමාවට මේක වැදගත්ම දෙයක්. පව් කමාව. නමුත් යේසුස් වහන්සේ මරුණේ බොහෝ දේවල් අපිට ජයග්‍රහණය දෙන්න, මිදීම දෙන්න, නිදහස දෙන්න, සැපයුම දෙන්න. තිලුඳු කමෙන් පොහොසත් කමට අපිව ගේන්න. මේකයි මම ඔබට කියන්න හදන්නේ. සිමියෝන් කිව්වා දැන් ඔබගේ වචනේ ලෙස ඔබේ සේවකයාට සමාදානය ආවා. ඔබ ආත්මික ඇස් වලින් උන්වහන්සේගේ ජයග්‍රහණය ගැලවීම දකින විට ඔබේ සිත සමාදානයෙන් පිරෙනවා. යේසුස් වහන්සේ කිව්වා මගේ සමාදානය මම ඔබට දෙන්නේ සිත කලවෙන්ට දිය වෙන්න තිබෙන දෙල්ලා. හොඳයි අලංකාර පදයක්. මම ඔබට රහසක් කියන්න. ඔබේ ආත්මික ඇස් ඇරෙනකොට දෙවියන් වහන්සේගේ පොරොන්දුවට, උන්වහන්සේගේ වචනයට දැන් ඔබේ වචනය ලෙස කියලා කියනවා. එවිට සමාදානය සිත පිරෙනවා. උත්තරය ඇවිල්ලා නැහැ. සමාදානය ඒ තියෙනවා. සැපයුම තාම ඇවිල්ලා නැහැ. සමාදානය ඒ තියෙනවා. ආත්මික ඇස් වලින් ඔබ දකිනවා ඔබගේ ගැලවීම, ඔබගේ සැපයුම. ණයබරෙන් තාම නිදහස ලැබිලා නැහැ. ඒත් සිතේ සමාදානය තිබෙනවා. ආත්මික ඇස් ඇරෙනකොට ප්‍රශ්නේ විසඳලා නොතිබුණත් උන්වහන්සේගේ සාමය ඔබ තුල රජකම් කරන්න පටන් ගන්නවා. හalleluya ස්වාමිනේ. ස්තුති වේවා ස්වාමිනේ. හොඳයි මම අවසන් කරන්න යන්නේ එක පොඩි දෙයක්. අපි කොහොමද අපේ ආත්මික ඇස් ඇරෙන්නේ? දැන් මතක තියාගන්න මම එකක් කිව්වා එපිසෝඩ් පොතේ
පළවෙනි පරිච්ඡේදය 17 18 යාඥාව තුලින් අපි යාඥා කරන්න ඕනේ මේක මගේ විතරම මම යාඥා කරන යාඥා මගේ ස්වාමීනි මට මගේ ප්‍රඥාව එළිතර ඔය ආත්මයක් දෙන්න මට ඔබ දැනගන්න ඕනේ මට ඔබ තව ගැඹුරෙන් දැනගන්න ඕනේ ඔබ දැනගන්න පිණිස දෙක ස්වාමීනි මට දී තිබෙන දේවල් වලට ඇස් පැහැදෙන්න ස්වාමීනි මගේ ආත්මික ඇස් අරින්න ස්වාමීනි තව ඇරෙන්න තියෙන ස්වාමීනි දේවල් මගේ ජීවිතේ ස්වාමීනි අනේ ස්වාමීනි ඇස් ඒ සිත් නැමැති ඇස් පහදවන්න මගේ ජීවිතේ ඒක දේව කැමැත්තේ යාඥාවක් දෙවියන්සට උත්තර දෙනවා උන්වහන්සේ කියන වචනේ අනුව ඉල්ලන ඕනෑම දෙයක් දේව කැමැත්ත අනුව ඉල්ලන ඕනෑම දෙයක් මම ඔබට ලබා දෙනවා කියලා එක යෝහාන් 5 කියා තිබෙනවා හරි හොඳයි ලූක් 24:29 කියලා මම අවසන් කරනවා හරිද මෙතන යේසුස් වහන්සේ මලුන්ගේ නැගිටලා මේ එම්මාවුස් කියන පාරේ යනවා ගෝලයන් දෙදෙනෙක් මේ පාරේ යනකොට යේසුස් වහන්සේ උන්ට එක්කව වෙනවා යේසුස් වහන්සේ උන් සමග කතා කරන ඔවුන් යේසුස් වහන්සේ අඳුනන්නේ නැහැ නමුත් යේසුස් වහන්සේ උන් සමග කතා කර වචනේ පහදා දෙනවා වචනේ දිගාරිනවා වචනේ පහදා දෙනවා දැන් ඔවුන් කියනවා පල්ලෙහාට යනකොට ඔවුන් කියනවා උන් පාසේ අපිට කතා කරද්දී සිත දෑවා නොවේද සිත දැවෙන්න පටන් ගත්තා දැන් ඒගොල්ලෝ දන්නේ මේ කවුද දේශකයා කියලා අඳුනගෙන නැහැ යේසුස්ව නමුත් සිත දැවෙනවා හලෙලූයා ඒ විදිහට දැන් යේසුස් වහන්සේ දැන් ගමන ඉදිරියට යන්න උත්සාහ කරනකොට මොනවද කරන්නේ යන්න දෙන්නේ නැහැ බයිබලෙ කියා තිබෙනවා එකල උන්වහන්සේ සමග මගදී කතා කළ ලූක් 24 තියෙනවා උන්වහන්සේ ඔවුන් සමග 24-29 අවුරුදු දවස බොහෝ ගත වී සවස් වෙන එන බැවින් අප සමග නැවතුණා යන එක උන්වහන්සේ උදක්ම පෙරත්ත කළෝය කියන ලොකු ගැඹුරු තේරුමක් තියෙනවා. ඒ කියන්නේ බලාත්කාරයෙන් වාගේ නවත්ත ගන්නවා වගේ. යේසුස් වහන්සේ යන්න හදන එපා යන්න ප්ලීස්. අපිත් එක්ක පොඩ්ඩක් නැවතෙන්න ඔබ කතා කරනවා මොනවද වෙනවා වචනේ දැවෙනවා අපි හදවත් දැවෙනවා ඔබ වචනේ කතා කරද්දී යන්න එපා අපිත් එක්ක ඉන්න. පොඩ්ඩක් අපිත් එක්ක නැවතින් තව වචනේ කියන්න අපිට බඩගින්න ඇවිස්සලා තිබෙනවා අනේ යේසුස් යන්න එපා අපිත් එක්ක පොඩ්ඩක් නැවතිලා ඉන්න අනිත් එක දැන් හැන්දෑවෙත් වෙලා තරක්කුත් වෙලා පොඩ්ඩක් අපිත් එක්ක නැවතිලා ඉන්න කියලා උන්වහන්සේව බලෙන් නැවතුවා මම හිතන්නේ උන්වහන්සේ ආර්ය ආසයි ඒකට කියන්නේ බඩගින්න නම්බර 1 ඔබගේ ආත්මික ඇස් ඇරෙන්න ඕනේ නම් ආත්මික බඩගින්නක් තියෙන්න ඕනේ ජීවමාන දේව වචනයට බොහෝ වෙලාවෙදී ඒ ගින්න පත්තු කරනවා අපි කාගේ හරි වචනයක් අසද්දී මොනවද දැනෙන්නේ ඔබ දන්නවා මම හරි තෝරා බේරා ගන්නව පුද්ගලයෙක් මම හැම දේශනාවක්ම අහන්නේ හොඳයි මම තෝරා බේරා ගන්නව පුද්ගලයෙක් මම හැම දෙයක්ම අහන්නේ මම හරි ප්‍රවේශම් මගේ මොලේ අවුල් නොකර සිටීමට මට ඉන්න විශේෂ පෝෂණය කරන දේව දාස්යන් කීප දෙනෙක් ඉන්නවා මම ඒ වචන අහනවා ඒ වචන ආති ඇවිලෙනවා ගින්න දැවෙනවා එනිසා පිපාසයක් ඇති වෙනවා බඩගින්නක් ඇති වෙනවා ඒ නිසා මම ඒ වගේ කෙනෙක් හලුවේ ඒ විට මම දකිනවා ඒ වගේ තමයි ඔබගේ හදවත ඔබ තුල තිබෙන්න ඕනේ දැවෙන බඩගින්නක් එතනින් තමයි වචනයට ආත්මික ඇස් ඇරෙන තැන වචනයට බඩගින්නක් තියෙන්න ඕනේ මේ දෙන්නට තිබ්බා වාගේ යන්න දුන්නේ වාක්‍යානෝට යේසුස් වාක්‍යානෝ නැවත අපිත් එක්ක වාක්‍යානෝ ඔබ නැවති සිටින්න අපිත් එක්ක ඉන්න වාක්‍යානෝ ඔබේ වාක්‍ය ප්‍රකාශ කරනකොට අපේ සිත දැවෙන්න පටන් ගත්තා දැන් මම දන්නවා උන් දැන සිටියේ නෑ යේසුස් මේ යේසුස් කියලා දැනගෙන හිටියේ නෑ මම දන්නවා නමුත් සිත දැවෙන්න පටන් ගත්තා අද දවසේදී අපි ඒ ආකාරයට අපි තුල දැවෙන බඩගින්නක් තියෙන නම්බර 2 යේසුස් වහන්සේ ඔබට කන්න දෙනවා කියා ඒ පින්තූරේ සිටේ මවා ගන්න මම තේරුම් කරලා දෙන්නම්
ලූක් 24 තියෙන දැන් උන් කෑම මේසේ වාඩි වෙනවා. එවිට උන්වහන්සේ ඔවුන් සමග කෑමට වාඩි වූ කල්හි රොටි රැගෙන ආශිර්වාද කොට කඩා ඔවුන්ට දුන්සේක. කැව්වා. ඔවුන්ට දුන්සේක. ඔවුන්ට පෝෂණය කළසේක. උන්වහන්සේගේ දෑතින් ඔවුන්ට කන්ට දුන්සේක. මෙන්න යතුරක්. ඔබ වචනේ අසද්දී ඔබ මේ අර ආවල් මිනිස්සයා මෙයා නෑ යේසුස් මට කවනවා. යේසුස් මට කවනවා. ඒ පින්තූරේ ඒ දේ යේසුස්ගේ දෑත් වලින් මට කවනවා. ඒ දේ ඇති කරගත්තොත් ඇස් ඇරෙන්න පටන් ගන්නවා. ආත්මික ඇස් විවර වෙන්න පටන් ගන්නකොට කවද්දී මොකද උනේ? ඔවුන්ගේ ඇස් ඇරි මොන වෙලාවෙදිද? කවද්දී ඇස් ඇරි ඔවුන් වහන්සේ ඇඳිනගත්තෝය. හලෙලූයා හලෙලූයා. උදාහරණයක් වශයෙන් මම කිතුමු දේව වචනයක් සවන් දෙනවා. හලෙලූයා. ස්වාමීනි ඔබ මට කන්න දෙන්නේ. ඒ දේවදාසයා තමයි කතා කරන්නේ. ඔබයි මට කන්න දෙන්නේ. ඔබයි මාට කවන්නේ. ඔබයි මාව හදන්නේ. ඔබයි මාව පෝෂණය කරන්නේ. අද බොහෝ වෙලාවදී වචනයක් එනකොට මම ගැන දැනගෙන හින්ට් එකක් අරිනවා. බොහෝ වෙලාවදී අපේ ප්‍රතිචාරය මෙහෙමයි. මෙයා මං ගැන හොයාගෙන මං අසත්‍ය ඖෂධාත්මනේ. යේසුස් වාක්‍යano ඔබගේ වාක්‍යයෙන් මාව පෝෂණය කරනවා. ඔබයි මට කන්න දෙන්නේ. ඔබ මාව කවනවා. මට කන්න දෙනවා. ඔබේ දෑත් වලින්. එවිට ඇස් පැහැදෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ඒ සත්‍යතාවයට ඇස් පැහැදෙන්න පටන් ගන්නවා. මම කියන දේ තේරෙනවද? හලෙලූයා. ස්තුති වේවා. ඔබේ ඇස් පැහැදුනා. ඇස් ඇරි. ඇස් අරුණ කියන්නේ මෙච්චර අන්ධ වෙලා කියන්නේ ඔගේ ආත්මික සිත් නැමැති ඇස් පැහැදුනා. එවිට යේසුස් වහන්සේ ඇඳිනගත්තෝය. හලෙලූයා. එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක. ඇයි අඳුනගත්ත හැටිව නොපෙනී ගියේ? ඇයි ඔබේ ආත්මික ඇස් ඇරෙනකොට ඔබට භෞතික නැත්නම් ශාරීරික යේසුස් කෙනෙක් දකින්න අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ ශාරීරිකව හිටිනවට වඩා ආත්මික ඇස් වලින් උන්වහන්සේව දකිනකොට උන්වහන්සේ ඔබට සැබෑවක් වෙනවා. ඔබට යේසුස් වහන්සේ පින්තූරයක් ඕනේ නැහැ. නැත්නම් මොකක් හරි එල්ලගෙන ඉන්න ඕනේ නැහැ. මොකක් හරි ආත්මික ඇස් ඇරෙනකොට යේසුස් වහන්සේ අතුරුදහන් වුණා. යේසුස් වහන්සේ කියන්නේ ආත්මික ඇස් අරුණට පස්සේ මාව ශාරීරිකව ඔබට පෙනෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ මාව දකිනවා වාගේ තමයි ආත්මික ඇස් වලින් දකින අවස්ථාවේදී. හලෙලූයා. ස්තුති ස්වාමිනේ. මම ඉල්ලා සිටිනවා දවසේදී ඔබ හැම කෙනෙකුටම මම යාඥා කරනවා මේ දුෂ්කර කාලය තුලදී පියාණෙනි මම ඉල්ලනවා ස්වාමිනේ අපේ දේවල් දෙක පළමුවෙන් අපිට ප්‍රඥාවේ එළිදරව්වේ ආත්මයක් දෙන්න. අපිට ඔබව දැනගන්න පිණිස වචනයට බඩගින්නක් ඔබට පිපාසයක් ලැබෙනවා පිණිස. දෙක ස්වාමිනේ අපේ සිත් නැමැති ඇස් පහදන්න. සිත් නැමැති ඇස් පහදන්න. හලෙලූයා පියාණෙනි. අපි සාමාන්‍ය දේට වඩා එහා දකින්න පියාණෙනි. හලෙලූයා මේ තුලින් පියාණෙනි මම යාඥා කරනවා අපිට අලුත් බලාපොරොත්තු දෙන්න අලුත් සමාදානයක් දෙන්න. අපේ සිත්වල බිය ඉවත් කරන්න ස්වාමිනේ. අප සමග අප තුල ඉන්න දෙවිදු ලෝකේ ඉන්න සතුරට වඩා බලවත් කියන දේ දකිනා පිණිස ස්වාමිනේ අපේ සිත් නැමැති ඇස් පහදවන්න ස්වාමිනේ. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. මම යාඥා කරන හැම දේව දරුවෙකුටම ස්වාමිනේ ආබ්‍රහම්ගේ සිත ප්‍රීතියෙන් උතුරා ගියා. ඔගේ ඇස් ආත්මික ඇස් විවරුණාම මොසෙස්ගේ ජීවිතේ පාපයෙන් බේරි ඔහුගේ ජීවිතේ පවිත්‍රතාවයට පත් වුණ ස්වාමිනේ. ඔගේ ආත්මික ඇස් විවරුණාම සිමියොන් සමාදානෙන් පිරී ගියා. ඔගේ ආත්මික ඇස් ඇරුණාම සමාදානෙන් පිරී ගියා. කනස්සල්ල ගියා. බිය යනවා සමාදානෙන් හදවත පිරී යන විට ස්වාමිනේ. හලෙලූයා. ඔබ යාඥා කරන්න මේ ඔබ ඉල්ලන දෙයක්. හලෙලූයා. ඔබ ඉල්ලන දෙයක් මේක. ඔබ ඉල්ලන්න ඕනේ ඔබගේ සිත් නැමැති ඇස්
පැහැදුව මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් බලවත් නාමයෙන් බලයෙන් ආමේන් ආමේන් ආමේන්